හොඳයි අයබෝවන් ළමයි. අපි මේ වීඩියෝ එකෙන් එකතු වෙන්නේ පස්වෙනි පාඩමේ තවත් එක්තරා කොටසකට ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය. දැන් ප්‍රජනන පද්ධතිය පාඩමේ ස්ත්‍රී හා පුරුෂ කොටස් දෙකට අදාළව පද්ධති දෙකක් තියෙන නිසා අපිට දෙකම කතා කරන්න පුළුවන් වෙන්න ඕනේ. කලින් කතා කරේ පුරුෂ ප්‍රජනන පද්ධතිය ගැන. ඒ යටතේ අපි කතා කරා කොටස් ප්‍රධාන වශයෙන් අනුමාතික තුනක් ගැන. එකක් තමයි ප්‍රජනන පද්ධතිය ව්‍යුහය, ඊළඟට ශුක්‍රාණු ජනනය සහ හෝමෝනමය පාලනය. හෝමෝනමය සමාවේදනය කියන කොටස් යටතේ ඒක ටිකක් කැටි වුණා. නමුත් ස්ත්‍රී පද්ධතියේ අද වීඩියෝ එකේ ගොඩක් ලොකු විස්තරයක් නැහැ. නමුත් ඊට පස්සේ අර හෝමෝනමය පාලනය කියන එක අපිට ටිකක් සාකච්ඡා කරන්න වෙනවා වෙනම වීඩියෝ එකකින් වගේ හරි. හොඳයි. ඒ අනුව මේකෙදී අපි කතා කරනවා මූලිකවම ස්ත්‍රී ප්‍රජනන පද්ධතියේ ව්‍යුහය. ව්‍යුහ සැකස්ම කොහොමද කියන එක. ඒතර ඒ අනුව ඒකෙදී හරි මූලිකවම මම මේ ඉඳලා තියෙනවා. වම් පැත්තෙන් ඉඳලා තියෙන රූප සටහනේ ඔයගොල්ලන්ට දකින්න පුළුවන් වෙන්නේ ස්ත්‍රී ප්‍රජනන පද්ධතිය අභ්‍යන්තරයේ. ඒකෙදී ප්‍රධාන වශයෙන්ම ස්ත්‍රී ප්‍රජනක අවයව විදියට නැත්නම් අපි සලකන්නේ දැන් ජීවියෙක් ගත්තයින් පස්සේ සත්වයින් තුළ එයාගේ අනිවාර්යයෙන්ම ශුක්‍රාණු හා ඩිම්බ නිපද වෙන්න එපායි. එහෙනම් ඩිම්බ නිපද වෙන අවයවය තමයි ඩිම්බ කෝෂ. ඒකට ඔයගොල්ලන් පේනවා ඇති මම ලකුණු කරලා තියෙනවා. මෙතන මේ ඉතින් ලකුණු කරලා තියෙන ඩිම්බ කෝෂ. ඊට පස්සේ ඩිම්බ කෝෂ වලට සම්බන්ධව තියෙනවා ඩිම්බ නාල, ප්‍රනාල කියලා ඒවා කියන්න පුළුවන්. ඒ වගේම පැලෝපිය නාලය කියලා කියනවා මේවට. මේ දෙපැත්තෙන් පෙන්නාල ඊළඟට මේ තියෙන්නේ ගර්භාෂය. හරි. යම් ශුක්‍රාණු ඒ සංසේචනය සිද්ධ වෙන්නේ ඒ වගේම කලලය විශේෂයෙන්ම කලලය විකසනය වීම සිද්ධ වෙන්නේ ගර්භාෂය තුල. ඊළඟට යෝනි මාර්ගයේ ගැප් ගෙල. ඒ කියන්නේ ගර්භාෂයේ කෙරවල. ඒ කියන්නේ අග හරියට යනකොට අපි කියනවා ඒ හරිය ගොඩක් පටු ප්‍රදේශයක් බවට පත් වෙලා තියෙනවා. මේ ගර්භාෂයේ තරම් සිදුර විශාල වෙන්නේ නැහැ ඒ හරියේ. එයාට ගැප් ගෙල නැත්නම් ග්‍රීවර් කියලා කියනවා. ඊට පස්සේ මේ ලකුණු කරලා තියෙන්නේ ගර්භාෂ බිත්තියට. මේ ඊට ටිකක් එහාට ගිහිල්ලා මේ ගර්භාෂයේ අභ්‍යන්තර අපිච්ඡදයට අපි කියනවා එන්ඩෝමෙට්‍රියම් කියලා. හරි. එන්ඩෝමෙට්‍රියම්. එන්ඩෝමෙට්‍රියම් කියලා කියනවා. එතකොට ඒ තමයි ඒක ලකුණු කරලා තියෙන්නේ. ඒතකොට ඔන්න කොටස් ටික ඔයගොල්ලෝ ප්‍රධාන වශයෙන්ම ලකුණු කරන්න ඕනේ රූප සටහනක් ඇඳලා ස්ත්‍රී ප්‍රජනන පද්ධතිය විස්තර කරන්න එන ප්‍රශ්නයක් තුල. හරි. ඔය කොටස් වලින් තමයි ස්ත්‍රී ප්‍රජනන පද්ධතිය සමන්විත වෙන්නේ. දැන් බැරි වෙලාවට ඔයගොල්ලන්ට ආව කියනකොට ස්ත්‍රී ප්‍රජනන පද්ධතිය ව්‍යුහය විස්තර කරන්න කියලා. ඒතකොට අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ මේ රූප සටහන් දෙකම අඳින්න ඕනේ. මේ මොකක්ද මම දාලා තියෙන්නේ? මේ තමයි ඩිම්බ කෝෂය. හරි. මෙන්න මේ කොටසක හරස් කඩ. මෙයාගේ හරස් කඩක් තමයි මම මෙතෙන්ට අරන් තින්නේ. ඩිම්බ කෝෂයේ හරස් කඩ. යනවා අපි මෙතනින් අපේ සාකච්ඡාව ආරම්භ කරමු. ස්ත්‍රී ප්‍රජනන පද්ධතියේ ව්‍යුහය ගැන කතා කරන්න යද්දී ආරම්භයක් විදිහට අපි ඩිම්බ කෝෂයෙන් එක පටන් ගමු. ඩිම්බ කෝෂ යුගලක් තියෙනවා. මූලිකව ඔයගොල්ලෝ ඒක කියන්න ඕනේ. ඩිම්බ කෝෂ යුගලක් තියෙනවා. තියෙන්නේ කොහොමද? උදර විත්තියට සම්බන්ධ වෙලා. සම්බන්ධ වෙලා තියෙන්නේ කොහොමද? මෙන්න මේ වගේ බන්ධනි වලින් මේ පේන අද ඔයගොල්ලන්ට. හරි කළු පාට නිකන් අණ්ඩක් වගේ තියෙනවා. ඒකට තමයි සම්බන්ධ වෙලා තියෙන ඩිම්බ කෝෂය. හරි. ඒ අනුව මේ සම්බන්ධ වෙලා තියෙන මොනවා මගින්ද? බන්ධනි මගින්. හරි. එහෙනම් උදර පිටියේ බන්ධනි මගින් සම්බන්ධ වෙලා තමයි ඩිම්බ කෝෂය පවතින්නේ යුගල. දෙපස පිටනවා ගර්භාෂයේ දෙපස. ඩිම්බ කෝෂය ගත්තාම මේක ආවරණය වෙලා තියෙනවා. මූලිකව ආවරණයකින්. ඒ ආවරණයේ සම්බන්ධක පටක සහ හරි සම්බන්ධක පටක තියෙනවා. ඊට අමතරව තියෙනවා ජනක අපිච්ඡදය. හරි. ජනක අපිච්ඡදය මොකටද ඩිම්බ කෝෂයට අවශ්‍ය වෙන්නේ? ඉතින් නව සෛල, නව ජනවාණු සෛල නිෂ්පාදනය වෙන්නේ ජනක අපිච්ඡදය. හරි. ඒතර ඒ වගේම මේ ඩිම්බ කෝෂය අපිට මේ ව්‍යුහය සලකපුවම මෙයාව කොටස් දෙකකට ප්‍රධාන වශයෙන් වෙන් කරන්න පුළුවන් කියනවා. එකක් බාහිකය, අනික මධ්‍යව. බාහිකය තමයි අර කිව්ව විදිහට එතකොට ඒ ආවරණය ඩිම්බ කෝෂය ආවරණය කරන ස්තරය අපිට කියන්න පුළුවන් බාහිකය කියලා. එයා තමයි සම්බන්ධක පටකයක් සහ ජනක අපිච්ඡදයෙන් සමන්විත වෙන්නේ. අභ්‍යන්තරය අපි කියනවා බාහිකය. මේ මධ්‍යව කියලා. හරි. අභ්‍යන්තරයට ගොඩක් තැන්වල අපි කියන්නේ මධ්‍යව කියලා. අභ්‍යන්තරයට මධ්‍යව කියලා කියනවා. මධ්‍යව තුළ ප්‍රධාන වශයෙන්ම දැන් ස්ත්‍රියකගේ ප්‍රධාන කෘත්‍ය එහෙම නැත්නම් එයාගේ මේ ජනමානු සෛල ජනනයක් වීම. එහෙම නැත්නම් එයාගේ ජනමානු සෛල කියලා අපි හඳුන්වන්නේ මොනවද? ඩිම්බ. එහෙම නැත්නම් අණ්ඩ සෛල. ඒතර ඒ අණ්ඩ සෛල ඇතුළත් වෙන්නේ මෙන්න මේ වගේ
මේ ව්‍යුහයන් වලට මේ වගේ කියනවා සියුනිකා සෛල කියලා. හරි මොනවද සෛල කියන්නේ සියුනිකා කියලා. ප්‍රාථමික සියුනිකා කියලා අපි කියනවා. හරි ඒකේ සියුනිකා එක එක අවදිවල දැන් සියුනිකාවක් කුඩා කාලෙදී ඊට පස්සේ ටිකක් වැඩි වියටපත් වෙනකොට ඊට පස්සේ එහෙම මේ සියුනිකා ගත්තයින් පස්සේ ඒව විවිධ පරිණත අවදි දකින්න පුළුවන් වෙනවා විශේෂයෙන් දැන් වැඩි වියට කියන්නේ මේ ආරම්භ වුණයින් පස්සේ අර ඩිම්බ කෝෂ චක්‍රය ආරම්භ වෙච්ච කෙනෙක්ගේ තමයි මෙහෙම දකින්න පුළුවන් වෙන්නේ. නැත්නම් කුඩා ගහන දරුවෙක්ගේ මෙහෙම දකින්න හම්බෙන්නේ නැහැ. එයාගේ තියෙන මෙන්න මේ වගේ අවස්ථාවක් විතරයි නේද? එයාගේ අර මේ පරිණත වෙච්ච සියුනිකා අවස්ථාව එයාගේ දකින්න හම්බෙන්නේ නැහැ. හරි. නමුත් කාන්තාවගේ මේ தත්ත්වය දකින්න පුළුවන් වෙන උපතේ සිටම. ඒත් මේවට අපි කියනවා ප්‍රාථමික සියුනිකාවක් කියලා. ඒතකොට මේ සියුනිකාවල තමයි මොනවද තියෙන්නේද? අණ්ඩ සෛල තියෙන්නේ. ඒවා තියෙනවා මේ මොනවද තියෙන්නේ? සියුනිකාව තුල අණ්ඩ සෛල. සියුනිකාවක් තුල අණ්ඩ සෛල තියෙන්නේ සාමාන්‍යයෙන් අර අණ්ඩ සෛල මෙහෙම තියෙනවා. ඒතකොට ඒ වටේට විශාල වශයෙන් ආධාරක සෛල ගොනුවක්. හරි. කොහොම ආධාරක සෛල ගොනුවක් විදියට එකතු වෙලා තමයි සියුනිකා සෛලය තියෙන්නේ. මේ අණ්ඩ සෛල තියෙන්නේ. මේක වටා ඔහොමම ස්තර ගණනාවක් විදියට තියෙනවා ආධාරක සෛල ස්තර. අන්න ඔය වගේ විශාල වශයෙන් ආධාරක සෛල තියෙනවා. ඒතකොට මේ ආධාරක සෛල මගින් සිදු කරන ප්‍රධාන කාර්යභාරයක් තමයි අණ්ඩ සෛලය ආරක්ෂා කිරීම සහ ඒකට අවශ්‍ය පෝෂණය ලබා දීම. මේ අන්දේ ඒතකොට සියුනිකාවක්. හරි. දර වශයෙන් සියුනිකාවක් කියන්නේ මේ විදිහේ ව්‍යුහයක්. ඒතකොට ඒකේ පරිණත අවස්ථා තියෙනවා. දැන් ඔයගොල්ලෝ ඒකේ නම් කරලා තියෙනවා. හරි පරිණතයේ ළඟාවන. මේක අපිට නම් කරන්න පුළුවන් පරිණතයේ ළඟාවන සියුනිකාව කියලා. ඊට පස්සේ මේ වගේ ව්‍යුහයක් අපවම පරිණත සියුනිකාව. මේ පරිණතයේ ළඟාවන සියුනිකාව මේ තමයි ඩිම්බ කෝෂයේ ඒ සියුනිකාවක් පිපිරිලා මොකක් ඉවත් වෙනවද? අණ්ඩ සෛලයක් නිකුත් වෙන අවස්ථාව. හරි. ඒ ගැන අපි අණ්ඩෝද්භවයේදී කොයි වගේ අවස්ථාවකද ඒක නිකුත් වෙන්නේ ඒ හැමදේම කතා කරනවා. ඒතර ඒ ක්‍රියාවලිය තමයි මෙතෙන්දී සිද්ධ වෙන්නේ. ඒතර මේකේ අපි දැන් ඩිම්බ කෝෂ චක්‍රයට දාලා දින ගණනක් දාගත්තාම හරි මූලිකව මෙතනින් පටන් ගත්ත එක හරි පළවෙනි day 1 වලදී day 1 වලදී පටන් ගත්ත එක ඊට පස්සේ මෙතෙන්ට එද්දී සාමාන්‍ය දින 12ක් වුණ වෙනවා. day 12 වගේ මේ පරිණත වෙද්දී ඊට පස්සේ මෙතන ඩිම්බ මෝචනය සිද්ධ වෙද්දී day 14 වගේ වෙනවා. හරි. ඊට පස්සේ මේ ව්‍යුහය පීත දේහය කියලා අපි හඳුන්වනවා. ඒ කියන්නේ දැන් ඩිම්බයක් නිකුත් වෙනවනේ. ඩිම්බ මෝචනය සිද්ධ වෙනවා. ඩිම්බ මෝචනය සිද්ධ වුණාට පස්සේ අර ඉතුරු වෙච්ච සියුනිකාව තියෙනවනේ. ඒ සියුනිකාව ඉතුරු වෙච්ච සෛල ටිකෙන් එයා හදනවා පීත දේහය කියලා ව්‍යුහයක්. අර මේ සෛල ටික එකතු වෙලා. ඒතකොට එයාගේ කාර්යභාරයක් වෙනවා යම් හෝමෝන වර්ග නිපදවීමට එහෙම අදාළව එයාගේ කාර්යභාරයක් තියෙනවා. ඒතර හෝමෝන මේ චක්‍රයටදී අපි ඒක ගැන කතා කරමු. වැඩි දැන් මෙතනදී ඒක පිළිපටලවා ගන්න අවශ්‍ය නැහැ. මේක ටාගට් වෙන්නේ ඕගොල්ලන්ගේ රචනා ප්‍රශ්නයක් වෙනුවෙන්. ඒකයි මම ඒකට අදාළ කරුණු ටික විතරක් කියන්න ප්‍රවේශම් වෙන්නේ. ඒතර පීත දේහයේ ආරම්භක අවස්ථාව මේ තමයි පරිණත පීත දේහය. ඊට පස්සේ ඩිම්බය බැරි වෙලා හරි විමෝචනයක් වුණා. ඩිම්බ මෝචනය වෙනවා. හැබැයි සංසේචනයක් වුණ නැත්නම්. හරි එහෙමත් වෙන්න පුළුවන්. ඩිම්බ මෝචනය වෙනවා. හැබැයි සංසේචනයක් වෙන්නේ නැහැ. සංසේචනයක් වෙන්න සුක්‍රම ඇතුළට එපා ඉස්ත්‍රි පද්ධතිය තුළට. එහෙම වෙච්ච නැති අවස්ථාවක මේ පීත දේහය තිබිලා ටිකක් බලන් ඉන්නවා මේක සංසේචන වෙයිද කියලා. එහෙම වෙන්නේ නැත්නම් මොකද වෙන්නේ? එයා ශ්වේත දේහය බවටපත්. මේ ඉතින් ගුලියක් වගේ තියෙන ශ්වේත දේහය. ශ්වේත දේහය බවටපත් වෙලා එයා අයින් වෙලා යනවා ඩිම්බ කෝෂයෙන්. ඒතර ඔන්න ඔය දේවල් ටික ඔයගොල්ලන්ගේ මේ ඩිම්බ කෝෂයක් හැන්දාම ඒකේ ඇතුළත් වෙනවනේ මේ තියෙන මධ්‍යවල් ඒකේ තියෙන සම්බන්ධක පටක මේ තමයි බාහිර ප්‍රදේශය කියලා ඔයගොල්ලෝ නම් කරන්නේ කොටස් ටික ඔක්කොම. ඊට පස්සේ විවිධ අවස්ථාවල තියෙන සියුනිකා අඩුම ගන්න මේ ටිකවත් ඔයගොල්ලෝ දක්වන්න ඕනේ. හරි. හරි. එතකොට මේ රූප සටහන් දෙකම අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ අඳින්න බැරි වෙලා හරි විභාගයේ ස්ත්‍රී ප්‍රජනක පද්ධතියේ ව්‍යුහය විස්තර කරන්න කියලා අහුවා. දැන් මම කතා කරේ මේ දක්වා ඩිම්බ කෝෂය මගින් සිද්ධ කරන්නා වූ ක්‍රියාවලිය මොකකට අදාළවද? අණ්ඩ සෛල, අණ්ඩ ජනනයට, අණ්ඩ සෛල ජනනයට නැත්නම් ඩිම්බ සෛල සෑදීමේ ක්‍රියාවලියට අදාළයි.
ඒ වගේම මේ ඩිම්බ කෝෂ වලට තව කාර්යභාරයක් තමයි ලිංගික හෝමෝන නිපදවීම. හරි? ලිංගික හෝමෝන නිපදවීම. හරි ප්‍රධාන වශයෙන් ඊස්ට්‍රියෝල් වගේ හෝමෝන නිපදවීම ඩිම්බ කෝෂ මගින් සිද්ධ කරනවා. හරි. ඒතකොට ওই දේවල් ටික තමයි ඩිම්බ කෝෂ වලට අදාළව ඔයගොල්ලෝ දැනගන්න ඕන. හරි. මේ දේවල් ටික ඔයගොල්ලෝ දැනගන්න ඕනේ. ඒකෙදි විස්තර කරනකොටත් මේ දේවල් ටික පුළුවන් තරම් කියන්න මේ දවස් ගාන පුළුවන් නම් කියන එක හොඳයි. හරි. දවස් ගාන ගොඩක් වෙලාවට අපිට අවශ්‍ය වෙන්නේ ආර්ථව චක්‍රය ලිම්බ කෝෂ චක්‍රයට අදාළව. හරි. මෙතෙන්දී අඩුම ගානේ අර වෙන දේවල් ටික හරි සියුනිකා විදියට තියෙනවා. ඒක පරිණත වෙනවා. පරිණත වෙද්දී ඒ සියුනිකා ආත්ම සමානිත වෙන ආධාරක සෛල මගින් ඩිම්බ සෛලයට පෝෂණය හා ආරක්ෂාව සපයනවා. හරි. ඊට පස්සේ විමෝචනය වෙනවා. මේ ඩිම්බ මෝචනය සිද්ධ වෙන්නේ කොයි අවස්ථාවකද? ඩිම්බ මෝචනය සිද්ධ වෙනකොට අපි කියනවා මෙයා ඉන්නේ ද්විතීක අණ්ඩසෛල අවස්ථාව කියලා. ද්විතීක අණ්ඩසෛල අවස්ථාවේ තමයි ඒක වැඩි ද්විතීක අණ්ඩසෛල අවස්ථාව ද්විතීක අණ්ඩසෛලයක් කියලා අපි නම් කරන්නේ මොකක්ද කියන එක ඔයගොල්ලන්ට පැහැදිලි වෙයි. ඊළඟ අණ්ඩෝත්භවය මේ මාතෘකාවට ගියාට පස්සේ එතකන් නිකන් මතක තියාගන්න මෝචනය වෙන්නේ හැමතිස්සෙම ද්විතීක අණ්ඩසෛලයක්. ඒක කොයි වගේ එකක්ද කියන එක පැහැදිලි වෙයි අපි ඊළඟට අණ්ඩෝත්භවය කතා කරන්නේ පස්සේ. විමෝචනය වෙනවා. විමෝචනයෙන් පස්සේ ඒකේ ශුක්‍රාණු මගේ සංසිඳනය වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඒක දෙහියෙන් ඉවත් වෙලා යනවා. හරි. ඒ තමයි ඩිම්බ කෝෂයට අදාළ කරුණු ටික. ඊට පස්සේ අපි බලමු ඊළඟට තව තියෙන ස්ථීර ජන පද්ධතිය තියෙන අනිකුත් ව්‍යූහ වල තියෙන ව්‍යූහාත්මක ලක්ෂණ. දැන් මේක හරි ඩිම්බ කෝෂය ගැන තමයි ටික වැඩිපුර විස්තර අපිට කතා කරන්න තිබුණේ. ඊට පස්සේ මේ නාල වලට මේවට කියනවා ඩිම්බ ප්‍රනාලය නැත්නම් පැලෝපිය නාල කියලා කියනවා. ඒවා සාමාන්‍යයෙන් ගර්භාෂයෙන් දෙපසට විහිදෙනවා. මේ පේනව නේද? ඉතනින් සම්බන්ධයි. ගර්භාෂයට තමයි සම්බන්ධ වෙලා තියෙන්නේ. ගර්භාෂයේ ඉඳලා දෙපසට මේවා විහිදෙනවා. කවුරු දක්වාද? ඩිම්බ කෝෂ දක්වා. හරි වටයක් ගහලා ආයෙ ඉන්නේ මෙතන. ඒ අනුව ඩිම්බ කෝෂ ආශ්‍රිතව මේගොල්ලෝ මෙන්න මේ වගේ හැඩයක්. මේ හැඩයට අපි කියනවා මොන හැඩයක් කියලාද? පුනීල. පුනීලාකාර හැඩයක් කියලා. පුනීලයක් වගේ මෙයා නිකන් පුනීලයක් වගේ. මොන පුනීලයක් කියන්නේ? ඒ පුනීලයෙන් අපි කරන්නේ මොනවද දෙයක් ග්‍රහණය කරගන්න එක නේද? මේ පුනීලයක හැඩයට හරි පැලෝපිය නාල ඩිම්බ කෝෂ වටා පවතිනවා. ඩිම්බ කෝෂ වටා මේ එයා සකස් වෙලා තියෙනවා පුනීලයක ආකාරයට. එහෙම තියාගෙන යා මොකද්ද කරන්නේ? මෙතනින් නිකුත් වෙන අණ්ඩසෛලය. නිකුත් වෙන කොහෙන්ද? ඒ මෙතන නිකුත් වෙනන්නේ සියුනිකාවක් පටන් තුනයින් පස්සේ එයා ඩිම්බ මෝචනය සිදු කරනවා. ඒ මෝචනය වෙන ඩිම්බ සෛලය, ඒ කියන්නේ ඒක අපි කිව්ව ද්විතීක අණ්ඩසෛලය කියලා. ඒ ද්විතීක අණ්ඩසෛලය ලබා ගන්න මෙන්න මේ කියන පුනීලාකාර ව්‍යුහය මගින්. පැලෝපියන ආලය. හරි. එයා ලබාගෙන එයාගේ ගත්තාම එයාගේ අපිච්ඡදය ගත්තාම එයාගේ හරස්කඩක් ගත්තොත් එයා නලයක් මේ වගේ. මේක ඇවිල්ලා පක්ෂම දර අපිච්ඡදයක්. හරි. මේක පක්ෂම තියෙනවා. හරි. පක්ෂම තියෙනකොට පක්ෂම වල චලනය මගින් මොකටද පක්ෂම තියෙන්නේ? පක්ෂම වල චලනය මගින් මෙතනින් ලබා ගැනීමට. ඒ වගේම ලබාගත්තු අණ්ඩසෛලය මෙතන තිබිලා හරියන්නේ මෙතන සංසේචනය වෙලා මෙතන කලබයක් දෙන්න බෑනේ. ඒ අනුව ඒක ගෙනියන්න ඕනේ ගර්භාෂය දක්වා. ඒ ගෙනියන ක්‍රියාවලිය කරන්නේ කවුරු විසින්ද? මෙන්න මේ පැලෝපිය නාලයේ තියෙන පක්ෂම වල ක්‍රියාකාරීත්වය මගින්. පක්ෂම චලනය කරලා අණ්ඩසෛලය අරගෙන යනවා ගර්භාෂය වෙත. හරි. ඔන්න ක්‍රියාවලිය ඒ ක්‍රියාවලිය තමයි සිද්ධ වෙන්නේ. පැහැදිලිද? පැලෝපිය නාල නැත්නම් ඩිම්බ ප්‍රනාල කියලා අපි හඳුන්වනවා. ඩිම්බ නාල කියලා හඳුන්වනවා. මේක ගත්තාම දැන් ඩිම්බ කෝෂ ආශ්‍රිතව තියෙන ප්‍රදේශය ගොඩක් පළල්. පුනීලාකාරයි කියන්නේ මේ වගේ. නමුත් ගර්භාෂයට ආසන්න වෙනකොට මේ ගොඩක් තුනී කියන ගොඩක් පටු වෙනවා කියලා අපි කියනවා. මොනවාද?
පටු නාලයක් බවට පත් වෙනවා. පටු සිහින් නාලයක් බවට පත් වෙනවා. ඒක අපි කියනවා කෙස් ගහක තරම් කියලා. හරි. කෙස් ගහක් තරම් පටු වෙනවා. හරි. ඒ තරම් සිහින් නාලයක් විදිහට තමයි මේ ගර්භාෂයට යොමු වෙලා තියෙන්නේ. ඒ දේවල් ටික තමයි ඒකේ කාර්යභාරය වෙන්නේ. එතකොට අණ්ඩසෛලය අරගෙන ගර්භාෂය වෙලට යොමු වෙනවා. ඊට පස්සේ ගර්භාෂය ගත්තාම අපි මේ ගර්භාෂයට කියනවා මේක නිකන් බැලුනට ඔයගලන්ට මොනවා වගේද පේන්නේ? පෙයාස් කියන ඔයගොල්ලෝ කාලේ පෙයාස් මෙහෙම ඇපල් වගේ පෙයාස් වල මෙන්න මේ වගේ හැඩයක් තියෙනවා. නේ? එන්න පෙයාස් කාලා තියෙනවා නම් දන්නවා නැත්නම් ඉතින් කරන්න දෙයක් නැහැ. හරි. එහෙනම් හිතා ගන්න ගර්භාෂය වගේ කියලා පෙයාස්. එහෙම හිතාගත්තාම හරිනේ පෙයාස් කාලා නැත්නම් ඒකනේ කරන්න තියෙන්නේ. හරි. ඒතර මේ වගේ හැඩයක් තමයි මෙයාට තියෙන්නේ නේද? පෙයාස් එකක් වගේ. අනිත් පැත්ත. හරි. එතකොට පෙයාර හැඩති ව්‍යුහය ඝන කියලා අපි මේ කියනවා. ඝන පෙයාර හැඩති ව්‍යුහය. ඒ ඝනයි කියන්නේ මේක හොඳ පේශි වලින් හැදිලා තියෙන හරිද? හොඳ පෘෂ්ටිමත් ව්‍යුහය. පේශි විදියට තියෙන්නේ සිනිඳු පේශි. ඒ පේශි ආස්තරණය කරගෙන ඉන්නවා කිව්වා ගර්භාෂයක එන්ඩෝමෙට්‍රියම්. ඒ කියන්නේ ගර්භාෂයේ අභ්‍යන්තර අපිච්ඡතය. හරි. ඊට පස්සේ මේක ප්‍රධානම කාර්යභාරය වෙන්නේ ගර්භාෂයේ මේ ගර්භාෂයේ ප්‍රධාන ලක්ෂණයක් තමයි වාහිනී මන්දිරය තියෙනවා. මෙයා හොඳින් වාහිනීමත් වෙලා තියෙනවා. ඒකට එක හේතුවක් කලලය විකසනය වෙන්න සූදානම් වෙන ස්ථානය තමයි ගර්භාෂය. එහෙනම් කලලයට හොඳ පෝෂණයක් ලැබීම මෙයා සිද්ධ කරලා තියෙනවා. යනවා එයා හොඳ වාහිනීමත් වෙච්ච ප්‍රදේශයක් කියලා කියනවා. සිංගල් පේජ් වලින් හදිලා තියෙනවා. හරි. ඊට පස්සේ ගර්භාෂයේ ඊට පස්සේ මෙතන ගර්භාෂයම දැන් එන්ඩෝමෙට්‍රියම පහළ කෙලවර. දැන් ගර්භාෂයේ මේ ඉහළ මේ පහළ කෙලවරේදී මේක ගොඩක් පටු වෙලා තියෙනවා කියලා කිව්වා. අර පැලෝපියනා පටුනා වගේ තමයි ගර්භාෂයේ පහළට වෙන්න ගොඩක්, ඒ කියන්නේ ඕනි මාර්ගයට ආසන්න ප්‍රදේශයට වෙනකොට එයා ගොඩක් පටු ප්‍රදේශයක් බවටපත් වෙනවා. මේ ප්‍රදේශයට අපි කියනවා ගැප් කියලා එහෙම නැත්නම් ග්‍රීවය කියලා. හරි. ඒතර ඒ දේවල් ටික තමයි ගර්භාෂයට දාලා ඔයගොල්ලෝ දැනගන්න ඕනේ. ඊට පස්සේ ස්ත්‍රී ප්‍රජනන පද්ධතිය යෝනි මාර්ගය. හරි. මෙතනේ යෝනි මාර්ගය හරහා මේ ස්ත්‍රී ප්‍රජනන පද්ධතිය බාහිරට විවෘත වීමක් සිද්ධ වෙනවා. ඒ හරහා තමයි විශේෂයෙන්ම ශුක්‍රාණු ඇතුළත් කිරීම. මේ ස්ත්‍රී ප්‍රජනන පද්ධතියේ ශුක්‍රාණු ඇතුළත් කිරීම, තැම්පත් කිරීම සිද්ධ කරන්නේ මේ මාර්ගය හරහා. බාහිර ප්‍රජනක අවයව සම්බන්ධ වීමක් විදිහට සලකන්න පුළුවන් අවයවයේ කොටස තමයි ස්ත්‍රී ප්‍රජනන පද්ධතිය යෝනි මාර්ගය. මේක පේශිමයයි මේක තනිකර අපිච්ඡදයක් එහෙම නෙමෙයි. පේශිමය කොටසක් ඒ වගේම මෙයාගේ අපිච්ඡදය මොකද්ද? ස්තරීභූත ශාල්කමය අපිච්ඡදය තමයි මෙයාගේ අපිච්ඡදය විදිහට ක්‍රියා කරන්නේ. හරි. ඒ කියන්නේ විවිධ දර්ශනයන්ට ලක්වන තැන්වල තියෙන එක නෙමේ අපිච්ඡදය. බාහිර අපේ සමෙත් තියෙන අපිච්ඡදය. ඒ අනුව ඒ පෘෂ්ඨය ආස්තරණය කරන්නේ, අභ්‍යන්තර ආස්තරණය සිද්ධ කරන්නේ ස්තරීභූත ශාල්කමය අපිච්ඡදයෙන් කියලා කියනවා. පේශිමයයි අපිච්ඡදයක් තිබ්බට මෙයාත් පේශියකින් ආස්තරණය පේශියකින් සමානිතයි ඒක ආස්තරණය කරන තමයි අපිච්ඡදය තියෙන්නේ. හරි. මේක වැරදිත් තේරුම් ගන්න එපා අපිච්ඡදය විතරයි කියලා. හරි. එතකොට මේ කාර්යභාරය වෙන්නේ බාහිර ප්‍රජනක ව්‍යුහ අවයව සම්බන්ධ කිරීම සහ ශුක්‍රාණු තැන්පත් වීමට මාර්ගයක් සලසා දීම. හරි. යනවා ඔන්න ව්‍යුහය කියන කොටස එතනින් අපි සාකච්ඡා කරලා අවසන් වෙනවා. ඒකෙදි මූලිකව කතා කරා මේකේ කියන කොටස් ටික. ඊළඟට ඒකේ වැඩි විස්තර කතා කරනවා අපිට ඩිම්බ කෝෂය සම්බන්ධයෙන්. ඩිම්බ කෝෂය ප්‍රධාන වශයෙන්ම බාහිරයක් මධ්‍යාවක් තියෙනවා. මධ්‍යාව තුළ සමන්විත වෙන්නේ ප්‍රධාන වශයෙන්ම විවිධ විකසන අවස්ථාවල තියෙනා වූ සිවුනිකා. සිවුනිකා ගත්තාම සිවුනිකා පරිණත සිවුනිකාවක් වෙනකොට එයාගේ අණ්ඩසෛලය තියෙනවා. අණ්ඩසෛලය ඊට පස්සේ මොනවාද විමෝචනය වෙනවා. මේ විදිහට එන්න නම් මේක සක්‍රිය වෙන්න ඕනේ. කියන්නේ සිවුනිකාවක් සක්‍රිය වෙන්න ඕනේ. සක්‍රිය වෙන්නේ දරුවෙක් ගෙහණු දරුවෙක් වැඩි වියටපත් වුණාන් පස්සේ. යනවා එතකන් එහෙම නැති දරුවෙක් නම් මේ විදිහට මෙතනින් එහා මෙහා දකින්න හම් වෙන්නේ නැහැ. හරි. පරිණත වුණාන් පස්සේ තමයි මේ ක්‍රියාවලිය වෙලා සිවුනිකා එකින් එක පරිණත වීම සිද්ධ වෙලා ඩිම්බ මෝචනය සිද්ධ වෙනවා. ඒ මෝචනය සිද්ධ වුණාන් පස්සේ හැදෙනවා ඉතුරු වෙච්ච සිවුනිකා සෛල එකතු වෙලා පීත දේහය.
පීතදේය පරත පීතදේය බවටපත් වෙනවා. ඒක සංසේචනයක් නොවුනොත් ශ්වේත දේහය බවටපත් වෙලා පරිහානියටපත් වෙනවා. ඒ දේවල් ටික ඩිම්බ කෝෂයට දාලා කතා කරන්න ඕනේ. ඊට පස්සේ ඒක බන්ධනය මගින් සම්බන්ධ වෙලා තියෙනවා. ඩිම්බ කෝෂ යුගලක් පවතිනවා. ඒවා මතක වෙන්නේ නැති ඕගොල්ලන්ට. ආයෙ මොකද්ද? එයාගේ තව කාර්යභාරයක් තියෙනවා. ලිංගික හෝමෝන සමහර දේවල් ඉපදීමටත් එයා දායක වෙනවා. ඊළඟට ඩිම්බ නාල එහෙම නැත්නම් පැලෝපිය නාල ගත්තාම ඒවා කොහොමද සම්බන්ධ වෙලා තියෙන්නේ? ගර්භාෂයේ පසින් යා වෙලා තියෙනවා ඩිම්බ කෝෂ වෙත. ඒ ඩිම්බ කෝෂ වෙත කුණීලාකාර ස්වභාවයකින් තමයි එයා යොමු වෙලා තියෙන්නේ. එතනින් එයාගේ කාර්යභාරය වෙනවා නිකුත් වෙන ඩිම්බ කෝෂ වලින් නිකුත් වෙන ද්විතීයික අණ්ඩසෛලය ග්‍රහණය කර ගැනීම. ඒ ග්‍රහණය කරගෙන එයාගේ තියෙන පක්ෂමදර අපිච්චතේ තියෙන පක්ෂම ක්‍රියාකාරීත්වය මගින් අණ්ඩසෛලය නැත්නම් මේ ද්විතීයික අණ්ඩසෛලය ගෙන එනවා ගර්භාෂය වෙත. ඒක තමයි එයාගේ ප්‍රධාන කාර්යභාරය. එයා ගොඩක් ගර්භාෂය දෙසට යනකොට ගොඩක් සිහින් නාලයක්, පටු නාලයක් විදිහට දකින්න පුළුවන් කෙස් ගාතර. ඊළඟ ගර්භාෂය ගැන කතා කරා. පරිභාෂය පේශිමය කිව්වා, ඝන කිව්වා, පෙයාරඩති කිව්වා, කලලය දරා ගැනීමට සංසේචනයෙන් පස්සේ අවකාශය සලසනවා කිව්වා, වාහිනීමය වෙලා තියෙනවා කිව්වා හොඳින්. ඒ කරුණු ටික තමයි ඒකෙදි අපි සාකච්ඡා කරේ. ඊළඟට යෝනි මාර්ගයේ ඒ ව්‍යුහය පේශිමයයි ඊට පස්සේ අපිට දෙමොකද්ද මේ දේවල් ටික ඔයගොල්ලෝ පැහැදිලිව දැනගන්න ඕනේ. හරි? හොඳයි. ඒ ටික තමයි එතකොට තියෙන්නේ ව්‍යුහය ගැන විස්තර කරන්න යනවා. ඊට පස්සේ අපි මේ කොටස හරි ඊළඟට අපි යමු අන්තෝද්භවය නැත්නම් ඩිම්බ සෛලයක් ඇති වෙන්නේ කොහොමද? එයාගේ සංසේචනයට පුළුවන් වෙන විදිහට ඩිම්බ සෛලයක් නිර්මාණය වෙන ආකාරය බලමු. ඊට පස්සේ බලමු කොහොමද මේ ක්‍රියාවලිය වෙන්නේ කියන්නේ අන්තෝද්භවය. දැන් ඔයගොල්ලෝ කලින් දැක්කා ඒ කියන්නේ ඩිම්බ කෝෂය අර මම මෙතන මම උත්තරහන්න අදාළව තිබුණා සියුනිකා කියලානේ. ඒ සියුනිකාව ගත්තාම දැන් සාමාන්‍යයෙන් ගැහණු දරුවේ උපතේදීම මේ වගේ සියුනිකා විශාල ප්‍රමාණයක් එයාගේ අන්තර්ගත වෙනවා ඩිම්බ කෝෂය තුල. නමුත් මේ සියුනිකා තුල තියෙන අණ්ඩසෛල අපි කියනවා පරිණත වෙලා නැහැ. හරි පරිණත වෙලා නැහැ. හැබැයි මේවැ අණ්ඩසෛලයක් හැදිලා තියෙනවා. ඒ කියන්නේ ජනක අපිත්තේ තියෙනවනේ ඩිම්බ කෝෂය. ඒතකොට ඒකෙන් මේ ඩිම්බ සෛල අණ්ඩසෛල හැදිලා ඒ අණ්ඩසෛල මේ සියුනිකාවට ගිහිල්ලා ඉතින් එයා ආධාරක සෛලයෙන් වට කරගෙන එයා ඉන්නවා. ඔය විදිහට මෙයාට මෙම ආධාරක සෛල විශාල ගොනුවක් වගේ තියෙනවා. හරි. ආධාරක සෛල ගොඩක් එක තමයි මේ සියුනිකාව පවතින්නේ. මැද තියෙන්නේ අණ්ඩසෛලය. හරි. එතකොට මේක උපතේදීම එයාගේ සියුනිකා සෛල තියෙනවා. නමුත් මේවට කියනවා ඒක අපරිණත ඩිම්බ කියලා.
හරි උපතේ තියෙන අපරිණත ඩිම්බ අපරිණත අණ්ඩසෛල තියෙන්නේ ඊට පස්සේ දැන් මේකෙදි කාලය ලොකු කාලයක් ගත වෙනවා හරි අණ්ඩසෛලයක් පරිණත භාවයටපත් වෙලා ඒ ඩිම්බ මෝචනය නැත්නම් අපි ඒක කියන ක්‍රියාවලියට සංසේචනයක් සඳහා සූදානම් වෙනවා සරලව මම දල වශයෙන් කියන්නම් දැන් කාන්තාවක් උපදිනකොට එයාගේ තියෙන සියුනිකා සෛල ප්‍රාථමික සියුනිකා සෛල ඒ සෛල එකින් එක තමයි මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. අපි කියනවා මේ විදිහට තියෙන සෛල මෙතන තියෙනවා කොච්චරක් කියලාද? සාමාන්‍ය ඔයගොල්ලෝ හිතන විදිහට මිලියන 1ක් 2ක් අතර හරි. එක ඩිම්බ කෝෂයක හරි එක ඩිම්බ කෝෂයක තියෙනවා ඩිම්බ කෝෂ දෙකේම තියෙනවා මිලියන 1ක් 2ක් වගේ. එක තරමේ ඩිම්බ කෝෂ දෙකේම හරි මිලියන 1ක් 2ක් අතර ප්‍රමාණයක් තියෙනවා සියුනිකා. අපරිණත අණ්ඩසෛල සහිත සියුනිකා තියෙනවා. එතකොට වෙන්නේ මොකද්ද? දැන් ඔක්කොම දැන් මිලියන 1ක් දෙයක් තියෙනවා කියනකොට ඒකෙන් දැන් ඔන්න ළමයෙක් වැඩි වියටපත් වෙනවනේ. හරි. ගෙනම් දරුවෙක් ඉපදුනා. ඊට පස්සේ ඉපදිලා එයා ඊට පස්සේ මොනවා වෙනවද? වැඩි වියටපත් වෙනවා. අවුරුදු 13 ඒ වගේ වයසෙදී 12 13 කාලෙක එයා වැඩි වියටපත් වෙනවා. එතෙන්දි තමයි මේ තියෙන මිලියන 1ක් 2ක් වෙච්ච සියුනිකා ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් සක්‍රිය වෙන්න පටන් ගන්නවා. එහෙම පටන් අරගෙන ඒකත් එකපාර වෙන්නේ නැහැ. දැන් මේ මිලියන 1 2 එකපාරම මේ පරිණත වීම සිද්ධ වෙන්නේ නැහැ. මේක එකින් එක තමයි සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ එක සියුනිකාවක් වරකට එකයි. පැහැදිලිද? ඒකතර වරකට එක ගන්න තමයි සියුනිකාව පරිණත වෙන්නේ. හරි. ඒතකොට සමහරක් සියුනිකා ඉක්මනින් පරිණත වෙලා යා දෙකෙන් ඉවත් වීම සිද්ධ වෙන්න පුළුවන්. සමහරක් ඒවා මොකද වෙන්නේ? ගොඩාක් කාලයකට පස්සේ අපි ඒකින්ද කියනවා සාමාන්‍ය මේ සියුනිකා පරිණත වීම සමහරක් වෙලාවට වසර ගණනාවක් වෙන්න පුළුවන්. හරි. එහෙම නැත්නම් දශක ගණනාවක් වෙන්නත් පුළුවන් කියලා. හරිද? ඒ හිතන්නකො දැන් ඉපදෙද්දී ඔන්න අවුරුදු අපි කියනවා 1යි කියලා. 1 year. එයාට 12 13ක් වුණායින් පස්සේ තමයි ඔන්න ඒ අණ්ඩජාන ක්‍රියාවලිය අණ්ඩෝත්පාද ක්‍රියාවලිය ආරම්භ වෙන්නේ. ප්‍රේම ආරම්භ වෙලා එකින් එක යන්නේ එකක් වෙනවා ඊට පස්සේ දින ගානකට පස්සේ තමයි ඊළඟ එක ආපහු පටන් ගන්න. හරි ඒ දින ගණන් ඒ ඔක්කොම පැහැදිලිව ඊළඟ ඩිම්බ කෝෂ චක්‍රය කතා කරනවා. ඒතර කොහොම හරි එහෙම එකක් වෙලා ඊට පස්සේ තමයි ඊළඟ එක වෙන්නේ. එහෙම යද්දී සමහරක් වෙලාවට මේ තියෙන දැන් හරිද මිලියන ගණන් සෛල තියෙනවනේ සියුනිකා. ඒතර ඒකෙන් එක්තරා සියුනිකාවක් සමහරක් වෙලාවට මෙයාගේ මේ පටන් ගන්න මේ ක්‍රියාවලිය වෙන්න පටන් ගන්න අවුරුදු 25 විතර වෙන්න පුළුවන් ඒ සියුනිකාව බලන් ඉඳලා එයාට අවස්ථාවක් හම්බ වෙනවා. ඊට පස්සේ ඔන්න එයා පරිණත වෙලා එයා ඩිම්බ මෝචනය සිද්ධ කරනවා. ඊට පස්සේ ඊළඟ එක එහෙම සමහරක් සියුනිකා ඉතින් අවුරුදු 10ක් 15ක් ඇතුළත පරිණත වීම සිද්ධ වෙනවා. ඒ අතර සමහරක් ඒවා දශක ගානක් ගිහිල්ලා පරිණත වීම සිද්ධ වෙනවා. සමහරක් ඒවා තියෙනවා එහෙමවත් අවස්ථාවක් හම්බ වෙන්නේ නැහැ. වැඩි හරියක් දෙනාට එහෙමයි හරි. අර ඒ ලෙවල් වගේ තමයි. ඒ ලෙවල් වල බොහොම අතලොස්සන්නේ කැම්පස් යන විශ්වවිද්‍යාල වරම් ලබන්නේ. ඉතින් ඒ අනුව දශක ගානක් බලන් ඉඳලා එහෙම අවස්ථාවක් නොලැබී විනාශ වෙලා යන ඒවාත් තියෙනවා. දැන් උදාහරණයක් විදිහට මිලියන 1ක් දෙකක් කිව්වට මේකෙන් 500ක් විතර තමයි සියුනිකා කෙනෙකුගේ හරිද? කාන්තාවකගේ සම්පූර්ණයෙන් ඉවත් ඒ කියන්නේ පරිණත වීම සිද්ධ වෙනවා. පරිණත වෙනවත් එක්කම ඒකම වෙන එකක් තමයි ඊළඟට ඒක දෙයෙන් ඉවත් වෙලා යනවා. හරි. පරිණත වෙලා නිකන් තියන්නේ නැහැ. පරිණත වෙලා ඊට පස්සේ ඩිම්බ මෝචනය සිද්ධ වෙනවා. මෝචනය සිද්ධ වෙලා ඒක ඉවත් වෙලා යනවා දෙයෙන්. ඒතර ඒනවා 500ක් වගේ තමයි ඒ අවස්ථාව ලබන්නේ. ඉතුරු ඒවා එන් වෙලා යනවා. ඒතර කාන්තාවගේ මේක කාලයක් ටිකක් වැඩි කාලයක් දැන් ශුක්‍රාණුජානනය කරගත්තයින් පස්සේ මේකට ලොකු කාලයක් ගත වෙන සංකීර්ණ ක්‍රියාවලිය. ඒ වගේම තමයි මේක ජීවිත කාලය පුරාවටම කාන්තාවකේ සිද්ධ වෙන්නේ. වයස අවුරුදු 50ක් පමණ වෙනකොට මේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන් දැනගන්නවා. ඒකට අපි කියනවා මොකක්ද කියලාද? ආර්තව හරණය. ආර්තව හරණය වෙනවා කියලා. ඊට පස්සේ යාට ඒ වයසෙන් පස්සේ දරුවෙකුට උපතීමේ හැකියාව මොන වෙලා යනවද? අඩු වෙලා නැති වෙලා යනවා. සාමාන්‍යයෙන් අර මේ ඒ කියන්නේ 40 50 අතරත් එච්චර අර ඒ දරුවෙකුට උපත දෙන්න හැකියාව සමහරක් වෙලාවට තියෙන්න පුළුවන්. නමුත් කියනවා විවිධ දෝෂ තත්ත්ව ඔය විවිධ ප්‍රවේණික ආබාධ ඇතිවීම ඉඩකඩ එතකොට වැඩි කියලා ඒ වෙන දරුවට. එහෙම එකක් තියෙනවා. හරි. යනවා ඒ දේවල් ටික තමයි හැඳින්වීමට අදාළව මේකදී කතා කරන්න තියෙන අපිට.
ඊට පස්සේ බලමු කොහොමද මේ අණ්ඩ ජනනය නැත්නම් අණ්ඩෝත්භවය කියන ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ කියලා ජනක පිටදයෙන් සෛලයෙන් පටන් ගන්නයි පස්සේ. ඒක තියෙනවා මුලින්ම ඩිම්බ කෝෂයේ ජනක පිටදේ මූලික ජන්මානුසය. මේවා 2n සෛල. හරි ද්විගුණ ජීවයක තියෙන සෛල. ඒතකොට ඒවා 2n වෙනවා. හරි ද්විගුණ සෛල. මේ මූලික ජන්මානුසය වලින් මුලින්ම හට ගන්නවා අණ්ඩ මාතෘ සෛල. අණ්ඩ මොන සෛලද? අණ්ඩ මාතෘ සෛල. මේවා 2යි. එහෙනම් 2n කෙනෙක් කියන 2n සෛලයක් හැදෙන්න නම් මෙතන සිද්ධ වෙන ක්‍රියාවලිය මොකද්ද? අනුමෝදනය. අනුමෝදන විභජනයේ තමයි අණ්ඩ මාතෘ සෛල හටගන්නේ. ඊට පස්සේ මේ අණ්ඩ මාතෘ සෛල කවර බවටපත් වෙනවද? ප්‍රාථමික අණ්ඩ සෛල බවටපත් වෙනවා. ප්‍රාථමික අණ්ඩ සෛල. මේවා 2යි නේද? ඒ කියන්නේ මෙතනත් වෙන මොන විභජනයද? අනුමෝදන විභජනය. ප්‍රාථමික අණ්ඩ සෛල බවටපත් වෙනවා. මෙතෙන්දී දැන් ප්‍රාථමික අණ්ඩ සෛල බවටපත් වෙලා දැන් දරුවෙක්ගේ මෙන්න උපත හරි මේ රූපසටහනත් එක්ක යනවා. හරි. ඒතර මෙන්න දරුවෙක්ගේ උපතේදී මෙන්න වෙන ක්‍රියාවලිය. හරි මේ ක්‍රියාවලිය වෙනවා. මූලික ජන්මානුසය වලින් අණ්ඩ මාතෘ සෛල හැදිලා ඊට පස්සේ ප්‍රාථමික අණ්ඩ සෛල බවටපත් වෙනවා. ප්‍රාථමික අණ්ඩ සෛල වල එයා පවතිනවා කියනවා මෙන්න ප්‍රාක් කලාව එකේ නවතිලා තියෙනවා. හරි. ප්‍රාක් කලාව එකේදී තමයි එකේ නවතිලා තියෙන්නේ. ඒක බලන්න විශේෂත්වයක් තියෙනවා. ප්‍රාක් කලාව එකට එනකන් එනවා. මතකනේ උණන විභාජනය ඔයගොල්ලන් මතක ඇති. ප්‍රාක් අපි උණනේ අවධි දෙකකට බෙදුවා. උණනේ 1 සහ උණනේ 2 කියලා. ඒතර ඒකෙදී උණනේ 1 ප්‍රාක් කලාව 1. ඒ අවස්ථාවේ මෙයා නැවතිලා ඉන්නවා. හරි. මොකක් හරි සිදුවීමක් වෙනකම් බලාගෙන. හරිද? ඊට පස්සේ ප්‍රාක් කලාව එකේ නැවතිලා ඉන්නවා. ඊට පස්සේ මෙයා දැන් වැඩි විදිහට ප්‍රත් වෙනවා. මම මේ පැත්තේ එක දාන්නම්. හරි ප්‍රාක් කලාව එකේ ඉන්න කෙනාට වැඩි විදිහට පත් වීම සිද්ධ වෙනවා. අන්න ඒක හේතුවක් කරගෙන මේ ප්‍රාක් කලාවේ එකේ ඉන්න කෙනා මොනව කරගන්නවද? එයා උණනේ 1 සම්පූර්ණ කරනවා. හරි. උණනේ 1 සම්පූර්ණ කරනවා. හරි ඒක මම මේකට දානවා. උණනේ 1 සම්පූර්ණ කරනවා. ඒ කරලා එයා නිපදවනවා එතනින් ද්විතීක අණ්ඩ සෛලය සහ ද්විතීක අණ්ඩ සෛලය සහ පළමු ද්‍රවීය දේහය. ඒක ටිකක් අමුතු කතාවක් නෙමෙයි. ඒ කියන්නේ මෙහෙම කතාවක් කියන්නේ. දැන් මම අඳිනවා මෙතන ප්‍රාථමික අණ්ඩ සෛලය. හරි. ඒක මේ විදිහේ සෛලයක් කියලා හිතන්නකො. 2n සෛලයක් නෙමෙයි. දෙන නැස්තියක් තියෙන මේ වගේ සෛලයක්. දැන් මේ සෛලයෙන් ඌණ විභජනය සිද්ධ වෙන්නයි යන්නේ. එහෙනම් ඌණ විභජනය සිද්ධ වෙන්න යද්දී ඌණනේ 1 අවස්ථාවේදී හරි මුලින්ම ඌණනේ 1 සිද්ධ වෙනවනේ. ඒකෙදි මුලින්ම වෙන්නේ ඔයගොල්ලෝ දන්නවා සෛල දෙකක් හැදෙනවා කියන්නේ නේ. සාමාන්‍යයෙන් නම් සාමාන්‍ය සෛලයකින් නම් ඌණනේ 1 කියන පියවර ඉවරණයෙන් පස්සේ එයාගේ නෂ්ටිය තියෙන වර්ණ දෙක ටික දෙකට බෙදීම සිද්ධ වෙනවා. මානව සෛලයක නම් මේක වෙන්නේ. ඒතකොට මේ නෂ්ටිය එක නෂ්ටියක වර්ණ දෙක කීයක් තියෙනවද දැන් 23. කලින් 47 තිබ්බ එක 23 ගන්න බෙදෙනවා. අණ්ඩ ජනනයේදී ඩිම්බ ජනනයේදී නැත්නම් අණ්ඩ භවයේදී වෙන ප්‍රධාන ක්‍රියාවලියක් තමයි මෙතනින් හැදෙන අනෙක් සෛලය. හරි දෙක සෛලයක් හැදෙනවා මේ විදිහට. හරි වර්ණ දෙක 23ක් කියන ඒක ගුණ එක සෛලයක් හැදෙනවා. අනෙක්
එක සෛලයක් වෙන්නේ නැහැ. ඒක නිකන් ශීල වෙලා ගියපු වේලක් වඩ පත් වෙනවා. හරි නිකන් මේ වගේ යෝගයක් වඩ පත් වෙනවා. හරි සම්බන්ධ කොටකයක් වගේ එහෙම නිකන් තියෙන ඔය වගේ යෝගයක් වඩ පත් වෙලා යනවා. හරි ඒ කියන්නේ මෙයාගේ ප්ලාස්මය බෙදෙන්නේ අසමාකාරව. ඒ කියන්නේ වැඩිපුර ප්‍රමාණය ප්ලාස්මය 99%ක්ම වගේ මේ තනි සෛලයකට ගමන් කරන අතර අර ඉතුරු වෙන කුඩා කොටස් වලින් වෙන නිකන් හැදෙනවා පොඩි කොටසක් ඒකට සෛලයක් කියන්නත් බැරි තරම්. ඒ නිසා තමයි අපි කියන්නේ මනුද්‍රේහි කියනක පළමු ද්‍රවීය දේහය. හරි අන්නේ ක්‍රියාවලිය තමයි මෙතෙන්දි වෙන්නේ. හරි ප්‍රාක් කලාව එකේ දැන් තියෙන්නේ. හරි ප්‍රාථමික අණ්ඩ සෛලය අපි කියමු ප්‍රාක් කලාව එකේ තියෙන. ප්‍රාක් කලාව එකේ තියෙනවා කියන්නේ එයා කොහොම කෙනෙක් වෙන්නේ නැද්ද? ප්‍රාක් කලාවේ ඕගොල්ලන්ට මතකද නේද? ප්‍රාක් කලාවේදී නේද න්‍යෂ්ටිකානුපනේ ගිහිල්ලා තියෙනවා. ඊළඟට වර්ණ දේහ ඝන වෙලා තියෙනවා වෙන්න ඕනේ නේද? ඒ දේවල් ටික මෙතන හිතේම ආව ගන්න ඉමේජින් කරගන්න. ඊට පස්සේ එහෙම තියෙන එක වැඩි වියපත් උනායින් පස්සේ හරි වැඩි වියපත් උනායින් පස්සේ එයා නිපදවනවා එයාගේ ගුණනේ එක සම්පූර්ණ කරලා ද්විතීක අණ්ඩසෛලය සමග පළමු ද්‍රවීය දෙකේ. එතනදී මෙතනට වැදගත් වෙන එකක් තමයි FSH. වැඩි වියපත් වෙනවත් එක්කම මේ FSH මගින් තමයි ස්ත්‍රීන් තුල විශේෂයෙන්ම අපි කතා කරා අර හෝමෝන යටතේ කතා කරා මේක සියුනිකා උත්තේජක හෝමෝනය කියලාමයි හැදින්නේ. පුරුෂ ප්‍රජනන පද්ධතියේ මේක නිපදෙච්ච හෝමෝනයක්. නමුත් මේකේ නම වැටෙන්නේ නේද සියුනිකා උත්තේජක හෝමෝනය කියලා. යනවා මෙයා කරන්නේ අර පරිණත නොවු අපරිණතව තියෙන සියුනිකා උත්තේජනය කරන එක. එයාලා සක්‍රිය කරනවා. හරි. ඒ සක්‍රිය කිරීමෙන් තමයි අර උණනේ එක එතෙන්දි සම්පූර්ණ කරන්නේ. ඒ අනුව උණනේ එක සම්පූර්ණ කරපු ඔය ද්විතීක අණ්ඩසෛලය අපි දැනගන්න ඕනේ පැහැදිලිව ඒක ඇඳ ගන්න. ඒක තියෙන විශේෂිත ලක්ෂණ තියෙනවා. හරි. දැන් උණනේ එක වෙලා ඊට පස්සේ උණනේ දෙක ආරම්භ වෙන්න එපා නේද? උණනේ එක මේ සෛලය සිද්ධ වෙනවා. එතකොට සිද්ධ වෙලා ද්විතීක අණ්ඩසෛලය සහ පළමු ද්‍රව්‍ය දෙකේ හැදෙනවා මේ විදිහට. ඒ හැදෙලා දැන් එතකොට මෙතනින් ඉදිරියට පියවර ගමන් කරන්න තියෙන්නේ එක සෛලයයි. ඒ සෛලය ඔන්න පටන් ගන්නවා මොකද්ද? උණනේ දෙක. උණනේ දෙක පටන් අරගෙන එයා මගක් ගිහිලා නවත්තනවා වැඩි. හරි. දිගටම කරන්නේ. කොතෙන්ද එයා නවත්තන්නේ? එයා නවත්තනවා උණනේ දෙන්නේ මේ යෝග කලාව දෙකකින්. හරි. වේම දම්වල යෝග කලාව දෙකකින්. කලින් නැත්නම් කොහෙන්ද මේ ප්‍රාථමික අණ්ඩසෛලයෙන් ප්‍රාථමික අණ්ඩසෛලය කොහෙන්ද ක්‍රියාවලිය නැත්තේ? එයා උණනේ වෙන්න පටන් අරගෙන ප්‍රාක් කලාව එකේදී නැවතුණා. ඒ නවත්තලා FSH හැදුනයින් පස්සේ ආයේ ක්‍රියාවලිය ගෙනාවා ද්විතීක අණ්ඩසෛලය දක්වා. ඒ කියන්නේ උණනේ එක සම්පූර්ණ කරලා ද්විතීක අණ්ඩසෛලය හදනවා. ඒ ද්විතීක අණ්ඩසෛලය ඊට පස්සේ ආපහු පටන් ගන්නවා උණනේ දෙක ක්‍රියාවලිය කරන්න. හැබැයි ඒකත් එයා භාවිත නවත්තලා යෝග කලාව දෙකේ නැවතිලා බලන්න. අපි බලමු මොකටද මේ බලන්නේ කියලා. ඊට කලින් අපි දැනගන්නට ඕනේ මේ යෝග කලාව දෙකේදී තියෙන සෛලය නැත්නම් ද්විතීක අණ්ඩසෛලය හරි කොහොමද කියලා දැනගන්න ඕනේ පොඩ්ඩක්. ඒක අඳ ගන්න උනත් ඔයගොල්ලන්ගේ ඒවා තියෙන්න ඕනේ හරි. මේ නිකන් මොකක්ද දාන්න ඒවා ටිකක් විභාග ලොකු වෙලා අරගෙන ඒවා තරම් ඕනේ නැහැ. නිකන් මොම ආධාරක සෛල ටිකක් මෙහෙම දාන්න ආධාරක සෛල ස්තර දෙකක් විතර දාපුවම ඇති හරි. මොම සෛල ස්තර කීපයක් මෙහෙම තියෙනවා. හරි මම තියෙනවා.
මෙන්න තියෙනවා පළමු ද්‍රව්‍ය දේහය. ඒ නැස්තියම වෙනම බලනය. ඊළඟ මේ තියෙන්නේ අදාළ ඩිම්බ සෛලය යෝග කලාවේ තියෙනවා. ඒ එමාදින්නේ යෝග කලාවේ තියෙනවා කියලා බලන්න. ඒ යෝග කලාවේ වෙනම තියෙන්නේ වර්ණ දේහ ටික මෙයාගේ තියෙන වර්ණ දේහ ටික මොනව කරනවද? යෝග කලාව තලයේ මතට ගෙනල්ලා ඔය විදිහේ සංවිධානය තමයි අන්වීක්ෂණය බලපුවම ඔගේ පෙන්වන්න කරන්නේ. හරි. ඒ අනුව මේකේ කොටස් ටික නම් කරගත්තොත් මේ තියෙන්නේ අපි කියනවා ආධාරක සෛල ස්තර. ඊළඟට මෙන්න මේ තියෙන හිස් ප්‍රදේශය මේකට අපි කියනවා පෑදී කලාපය කියලා. පෑදීට පොරදී වගේ පෑදී කලාපය. හරි. මෙන්න මේකට ඊට පස්සේ හරි මේ මෙතනත් ඕනේ මේ පෑදී කලාපය කියන්නේ ඒක ආධාරක සෛල සහ මේ ඩිම්බ සෛල තියෙන අතර අවකාශයක් වගේ. ඊට අමතරව මෙන්න මෙතන පොඩි අවකාශයක් තියෙනවා. ඒ කියන්නේ මේ අවකාශයේ තියෙන බොහෝ වෙලාවට අර කලින් මේ සෛලය ඒ කියන්නේ මෙන්න මේ සෛලය. මෙතනින් ඔය ද්විතීක අන්ත සෛලය ඇති උනේ. ඒ ද්විතීක අන්ත සෛලය කියන්නේ මෙතනින් ඇතිවෙච්ච සෛලයනේ මේ තියෙන්නේ. මේකේ ඇති උනේ සෛලයකුයි ඒ වගේම පළමු ද්‍රවීය දේහයයි. ඒ කියන්නේ සෛල දෙකක් ඇති වෙන්න ඕන එකට ඇති උනේ මේ වගේ අසාමාන්‍ය ලෙස බෙදලා ගියපු අසමාකාරව බෙදලා ගියපු අවස්ථා දෙකක්. ඒතර ඒ අනුව මේ පළමු ද්‍රවීය දේහය රඳවන්න තියෙන ඉඩකඩ විදියට තමයි අපි මේක සලකන්නේ. මේකට අපි කියනවා පරිවීජාන අවකාශය කියලා. ඒක මේ හරිය දාන්නේ වඩා හොඳයි නම් කරන එක. හරිද? පරිවීජාන අවකාශය. පරිවීජාන අවකාශය කියන්නේ අර එකයි. ඒක මේක අපි නම් කරන්න පුළුවන් පළමු ද්‍රවීය දේහය. මේ තමයි ඩිම්බ සෛලය. මේ තියෙන අණ්ඩ සෛලය නැත්නම් ඩිම්බ සෛලය. ද්විතීක අණ්ඩ සෛලය, ද්විතීක අණ්ඩ සෛලය. මේ තියෙන එකේ ප්‍රාස පටලය ඩිම්බ සෛලය නැත්නම් ඒකේ ප්‍රාස පටලය කියලා කියනවා. නැත්නම් මේකට විශේෂ නමක් කියනවා ප්ලාස්ම පටලය. එහෙම නැත්නම් පරිවීජාණු පටලය කියලා කියනවා. මොකද පරිවීජාන අවකාශය ආශ්‍රිතව තියෙන්නේ පරිවීජාන පටලය කියලා කියනවා. පැහැදිලි ඇති ඔයගොල්ලන්ට මේ ඇන්දේ මොකක්ද කියන එක. මේ ඇන්දේ මෙන්න මේ සෛලය. දැන් මේ සෛලය බෙදිලා විතරක් නිකන් ඉන්නේ. අපි කිව්වා එයා උන්නේ දෙක ආරම්භ කරලා එයා උන්නේ දෙකේ යෝග කලාව දෙක යනකම් යනවා. එතන ප්‍රාක් කලාව දෙක යෝග කලාව දෙකෙම යන්නේ. එහෙනම් යෝග කලාව දෙකට ගිහිල්ලා එයා ඔන්න නැවතිලා ඉන්නවා. මේ නැවතිලා ඉන්න අවස්ථාවේදී තමයි අර අපි ඩිම්බ කෝෂයේ ඇඳලා මේ හරිය මං ඇන්දේ ඩිම්බ මෝචනය. අන්නේ ඩිම්බ මෝචනය සිද්ධ වෙන්නේ මෙන්න මේ වගේ අවස්ථාවකට ඩිම්බ සෛලය පත් වුණායින් පස්සේ. හරි අණ්ඩ සෛලය මේ වගේ තත්යකට පරිණත වුණායින් පස්සේ තමයි ඩිම්බ මෝචනය සිද්ධ වෙන්නේ. එතකොට එයා ඒ උත්තේජන ලබාගෙන දැන් මේ තත්ත්වය හරි මෙයා හොඳයි සංසේචනය සඳහා කියලා එයා ඔන්න නිකුත් කරනවා ඩිම්බ මෝචනය හරහා. කොහාට නිකුත් කරන්නේ? දැන් ඕගොල්ලන්ට මේ ව්‍යුහය සම්බන්ධයක් තියෙන ඔළුවේ පැලෝපිය නාමය. අර කුණීලාකාර එකට එයා පක්ෂම වලින් අර නිකුත් කරපු විමෝචනය කරපු එක විමෝචනය කියලා කියනවා. මට එහෙම කියනවා. මෝචනය කරපු ඩිම්බය අරගෙන ගිහිල්ලා පැලෝපිය නාලයේ කෙලවරකට අරන් යනවා. ඒක කෙලවරට අරන් යනවා. එතකොට ඒ හරියදී තමයි ශුක්‍රාණුවක් ඇවිල්ලා ඒ ඩිම්බය සංසේචනය කරන්නේ. ඒ ඩිම්බය කියන්නේ මේක. හරි. ද්විතීක අණ්ඩ සෛලය. ද්විතීක අණ්ඩ සෛලය තමයි දැන් සංසේචනය කරන්නේ. හරි. දැන් අපි ඉන්නේ කොතනද? දැන් අපි ඉන්නේ යෝග කලාව දෙකේ ඉන්න මෝචනයට සූදානම් වෙලා එහෙම නැත්නම් මෝචනය වෙච්ච අණ්ඩ සෛලය සමග. ඊළඟට මොකද්ද මේ ක්‍රියාවලිය? ඊළඟ ක්‍රියාවලිය තමයි ඊට පස්සේ දැන් මේක මේ යන්න එපා. ඔයාලට දැන් පැලෝපිය නාමයට යනවා. එතකොට හරි. මෙයාව විමෝචනය කරනවා. මෝචනය කරපුවම පැලෝපිය නාලය හරහා ගෙනහිල්ලා ඊට පස්සේ ශුක්‍රාණුවක් ආවොත් හරි ශුක්‍රාණුවක් ආවොත් ඒ ශුක්‍රාණුව මේ හරහා ගිහිල්ලා සංසේචනය කරනවා. මතකද අර මේ ශුක්‍රාණුව ගැන කතා කරද්දී අපිට කතා වෙන්න සිදු වුණා අග්‍රදේහ කියලා එකක්. අග්‍රදේහ ප්‍රතික්‍රියාවක් එහෙම මතකද ඔයගොල්ලන්ට? ඒ අග්‍රදේහය තියෙන්නේ මෙන්න
මෙයාගේ තියෙන මේ ආවරණ පටල දැන් මේවා නිකම්ම කියනවා නෙමෙයි මේවා සමහර වෙලාවට ප්‍රෝටීන මේ විවිධ ද්‍රව වලින් ඒවෙන් මෙයාට ආරක්ෂාව ලබා දීලා තියෙනවා. ඒත් යනවා ඒක ජීර්ණය කරගෙන ශුක්‍රාණුවක් ඇවිල්ලා මෙතෙන්ට එයා ඒ දේවල් ජීර්ණය කරගෙන ඇතුළට යන්න ඕනේ. ඒකට තමයි යාගේ ලොකු නැස්තිය එක්කම ඉස්සරහා තිබ්බ අග්‍රදේහය කියලා. ඒක තිබ්බ ජීර්ණ එන්සයිම්. ඒ හරහා මෙයා මේ සෛල ඔස්සේ විනිවිද යනවා. විනිවිද ගිහිල්ලා අර ජීර්ණ එන්සයිම් ගාලා මේ පටල ඩැමේජ් කරලා තමයි ඩිම්බ සෛල ඇතුළට තමන්ගේ මොකක් හොඳාන්නේ. ශුක්‍රාණුක නැස්තිය හොඳාන්නේ. එනවා මෙන්න මේ කියන සංසේචන ක්‍රියාවලිය වුණොත් මොකක් වගේද ශුක්‍රාණුවක් මගින් අන්න අපි කියනවා මේ ද්විතීයික අණ්ඩසෛල මෙයාගේ තියෙන යෝග කලාව දෙකේ තියෙන එක උණනේ දෙක සම්පූර්ණ කරනවා කියන්නේ. උණනේ දෙක සම්පූර්ණ කරලා එයා හරිද? තව දෙවන ද්‍රවීය දෙකක් හරි. පළමු ද්‍රවීය දෙක නිපදවන මෙතෙන්දී. ඒක නිපදෙව්වේ කොහෙද? මේ මෙතන. හරි. FS එක මගින් වැඩි වෙන කරනවාම අර ප්‍රාක් කලාවේ තීටු දෙනාව උණනේ එක සම්පූර්ණ කරලා තමයි ඒකෙන් හරිනම් සෛල දෙකක් හැදෙන්න ඕනේ. ඒක එයා හැදුවේ අණ්ඩසෛලයක් සහ ද්විතීයික මේ ද්‍රවීය දෙක. මෙතෙන්දී උණනේ දෙක වෙලක් හරිනම් සෛල දෙකක් නැදෙන්නේ නේද? එතනම සෛල දෙකක් නිෂ්පාදනය වෙනවා. ඒ වෙනකොට එයා හදන්නේ මොකද්ද? එක සෛලයක් සහ ද්‍රවීය දෙක. හරි ඒ අනුව ඔන්න ඔය විදිහට ඒවා වෙනවා. දැන් අවසානයේ උණනේ ක්‍රියාවලිය සිද්ධ වෙනාම ඒ අවසානයේදී එන්නේ සෛල හතරක්නේ. දැන් මෙතෙන්දී අවසානයේ ඇවිල්ලා තියෙන්නේ සෛල දෙකයි. මෙතෙන්දී දෙකයි මෙතෙන්දී දෙක විතර හතරක් එන්න ඕන එක. දැන් මේ සාමාන්‍ය වෙනකොට වෙන මෙහෙමනේ මෙයාගෙන් ඊට පස්සේ දෙක සිද්ධලා මෙයාගෙන් දෙකක් එනවා මෙයාගෙන් දෙකක් එනවා. එහෙම හතර හැදෙනවා. ශුක්‍රාණු මේ විදිහට හැදෙනවා. ශුක්‍රාණු ජනනයේදී හැබැයි ඩිම්බ ජනනයේදී එහෙම වෙන්නේ අසමාකාරව ඒ මාතෘ සෛලයේ ප්ලාස්මය බෙදීම විභජනය වීම සිද්ධ වෙනවා. එක සෛලයකට පමණ. ඒ අනුව මේ වගේ ව්‍යුහයක් හැදෙනවා. ඊට පස්සේ මේ විදිහේ වර්ණ දෙක 23ක් ගන්න ඒක ගුණ ඩිම්බයක් නැත්නම් ඒක උණ අණ්ඩසෛලයක් මෙතනදී සංසේචනය නිෂ්පාදනය වෙනවා. ඊට පස්සේ මේක සංසේචනය වුණාම කවුරු මගින්ද ශුක්‍රාණුවක් මගින් එයා තමන්ගේ න්‍යෂ්ටිය මුදා වෙනවා මේ අණ්ඩසෛලය තුළට. ඒ අනුව මේ න්‍යෂ්ටි පෑහීම න්‍යෂ්ටි දෙක පෑහීම සිද්ධ වෙනවා. හරි. ඒ කියන්නේ වර්ණ දෙක මිශ්‍ර වෙලා න්‍යෂ්ටි දෙක පෑහීම සිද්ධ වෙලා යුක්තාණුව හදනවා. යුක්තාණුක න්‍යෂ්ටියක් ඇති කරලා එතන යුක්තාණුව හදනවා. ඒ හදලා එතනින් එක සෛලයක් බෙදලා අල්ලේ බඩපත් වෙනවා. ඒ අතරතුර ඩිම්බ මෝචනය සිද්ධ වුණායින් පස්සේ අර මතක ඇති ඔයගොල්ලන්ට කලින් මේ රූප සටහන් ඩිම්බ කෝෂයට අදාළ වැඳපු දැන් මේ රූප සටහන් වුණා ඩිම්බ මෝචනය සිද්ධ වුණායින් පස්සේ ඉතුරු වෙනවා මෙන්න මේ කියන ආධාරක සෛල වලින් සමන්විත සියුනිකාව. හරි. ඒ සියුනිකාව මොන වෙනවද? පීත දේහය බවටපත් වෙනවා. එයා ඊට පස්සේ පීත දේහය බවටපත් වෙලා ඩිම්බ කෝෂය තුල ඉඳගෙන හෝමෝන නිපදවීමට ඊස්ට්‍රඩියෝල් හා ප්‍රොජෙස්ටරෝන් කියන හෝමෝන දෙක නිෂ්පාදනය කිරීමට එයා දායක වෙනවා. සංසේචනයක් සිදු නොවුනොත් දැන් මෝචනය වෙලා ඩිම්බ මෝචනය සිදු වුණායින් පස්සේ පීත දේහය බවටපත් වෙලා එයා හෝමෝන හදන්න පටන් ගන්නවා. හැබැයි සංසේචනයක් නොවෙන්නත් පුළුවන් නේ. මොකද හැමතිස්සෙම ශුක්‍රාණු වෙන්නේ නැහැ නේ ප්‍රජනපදයේ තුල නේද? යනවා ශුක්‍රාණු නැති අවස්ථාවල බොහෝ අවස්ථාවල මොකද වෙන්නේ? සංසේචනය නොවුණු අණ්ඩසෛලය ද්විතීයික අණ්ඩසෛලයේ යෝනි මාර්ගය හරහා බැහැර වීම සිද්ධ වෙනවා. ඒක තමයි කාන්තාවක සප්පීම සිද්ධ වෙනවා කියලා කියන්නේ. ඒතර ඒ අනුව ඒ ක්‍රියාවලිය සිද්ධ වෙනවා සංසේචනයක් වුණේ නැත්නම්. සංසේචනයක් වුණොත් අර පීත දේහය දිගින් දිගටම මේ ප්‍රොජෙස්ටරෝන් ඊස්ට්‍රජන් ඒවා අවශ්‍ය ප්‍රමාණ වලින් ඒ තුලිතතාව තියාගෙන ඒ හෝමෝන් නිෂ්පාදනය කරමින් නව කලලයක් ඇතිවීම සඳහා ප්‍රජනක පද්ධතිය සූදානම් කිරීම සිදු කරනවා. එහෙම නැති වුණොත් දැන් ඩිම්බේ අණ්ඩසෛලය පිට ඉවත් වෙලා යනවනේ ප්‍රජනක පද්ධතිය හරහා ඉවතට. ඒක ඒ විදිහට වෙනකොට අනිත් පැත්තෙන් අර ඩිම්බ මෝචනය වුණායින් පස්සේ සියුනිකාව පීත දේහය බවටපත් වෙනවනේ. ඒ පීත දේහය මොකක් බවටපත් වෙනවද? ශ්වේත දේහය බවටපත් වෙනවා. ඊළඟට නේද? මේ පීත දේහය ඊට පස්සේ ශ්වේත දේහය බවටපත් වෙනවා. ඊට පස්සේ පරිහානියට වෙන එකයි වෙන්නේ. ශ්වේත දේහය බවටපත් වෙනවා. පීත දේහය ශ්වේත දේහය බවටපත් වෙනවා. සංසේචනයක් සිද්ධ වුණේ නැත්නම්. ඊට පස්සේ ඔය ක්‍රියාවලිය වලින් දැන් ඉවත් වෙලා ගියා දැන් බැරි වෙලා ඉවත් වෙලා ගියොත් ඊට පස්සේ ආපහු නව සියුනිකාවක්
ඇවිල්ලා ඒ නාසිකාව සක්‍රිය වෙලා ඊට පස්සේ නැවත අර ආපහුම ඒ පරිණත වීම ඩිම්බ මෝචනය ඊට පස්සේ මේ පීත දේහය ඇතිවීම එය පරිණත වීම හෝමෝන් ඉපදීම ආදී ක්‍රියාවල විදිහට චක්‍රයක් විදිහට මේක සිද්ධ වෙනවා සංසිඳනයක් වෙන තාක්කල් සංසිඳන වුණොත් ආපහු මේ සියුනිකා සක්‍රිය වෙන්නේ ඒ කාලයකට පසුව. හරි. ඒ ගැන තව වැඩි විස්තර ඒකට අපිට කතා කරන්න පුළුවන් ඩිම්බකෝෂ චක්‍රය, ආර්ථව චක්‍රය, ඊට පස්සේ දරුවෙක් පිළිසිඳ ගැනීම, ඒ කලලේ, ඒ සියලු දේවල් ඒ මේ අර ඒවා ඉන්ටරෙස්ටිං දේවල් නේ දේවල් තියෙනවා ගොඩක් ඉස්සරහට මේකේ දේවල්. දැන් මේකේ මූලිකව අපි පොඩ්ඩක් මතක් කරගමු ටිකක් සරලව කොහොමද මේ ක්‍රියාවලිය වෙන්නේ කියලා. හරි. මූලිකවම මොකක්ද උනේ? අන්ඩෝත්භවය මේ කතා කරන්නේ. අන්ඩෝත්භවයේදී අපි කිව්වා කාන්තාවකගේ උපතේදීම සියුනිකා අණ්ඩසෛල ලෑස්ති කරලා රෙඩි කරලා තමයි උපත දෙන්නේ දරුවෙකුට. එන උපතේදීම එයා ගාව ඒ අවශ්‍ය සාධක ඔක්කොම තියෙනවා. හැබැයි ඒව පරිණත වෙලා නැහැ. ඒ අනුව මුලින්ම මූලික ජනමානුසෛල වලින් අණ්ඩ මාතෘ සෛල ඇති වෙනවා. ඒව මගින් ප්‍රාථමික අණ්ඩසෛල ඇති වෙනවා. මේ දක්වාම උපතේදී දරුවෙක්ගේ වෙලා තියෙනවා. දැන් ශුක්‍රාණු වල එහෙම නැහැනේ. ශුක්‍රාණු වල ජන්මානුසෛල මේ මූලික ජන්මානුසෛල වලින්ම ඒ ක්‍රියාවලිය ආරම්භ වුණේම පිළිමේ දරුවෙක් වැඩිවියටපත් වුණාන් පස්සේ. එයාගේ මුකුත් ශුක්‍රාණුක මේ මූලික කිසිම දෙයක් දරුවෙක්ගේ පොඩි ලාබාල කෙනෙක්ගේ නැහැ. නමුත් ගැහණු දරුවෙක්ගේ එහෙම නෙමෙයි. එයාගේ අවශ්‍ය සියුනිකා නැත්නම් අණ්ඩසෛල හැදිනමයි තියෙන්නේ. මේ දක්වාම ටිකක් එහෙමත් නෙමෙයි. මේ දක්වාම ප්‍රාථමික අණ්ඩසෛලයක් බවටපත් වෙලා තියෙන්නේ. ප්‍රාථමික අණ්ඩසෛලයක් බවටපත් වෙලා එයා ඌන්නේ ආරම්භ කළා ප්‍රාක් කලාව එක දක්වා ඇවිල්ලා තියෙනවා. එතෙන්ට ඇවිල්ලා යනවාතිලා ඉන්නවා සියුනිකාවක් හදාගන්න. ඒ වගේ සියුනිකා කොච්චරක් තියෙනවද කිව්වද? මිලියන 1 2ක් අතර ප්‍රමාණය. ඔන්න ඊට පස්සේ ඔහොම ඉඳලා එයා වැඩි වියටපත් වෙනවා. මේ වැඩි වියටපත් වෙන්නේ. මෙතනින් එයා FSH හෝමෝන් එකද වෙනවා. එතකොට ඒ මගින් අර හැදිලා තියෙන සියුනිකා මිලියන 1 2ක් අතර ප්‍රමාණයක් සක්‍රිය වෙනවා එකින් එක. එකපාර වෙන්නේ නැහැ. එකින් එක සක්‍රිය වෙනවා. ඒ දින ගාන. ඒ කියන්නේ මේ එකක් පිට වෙලා ගියාට පස්සේ සංසේචනයක් සිදු වුනේ නැත්නම් තමයි ඊළඟට මොන අවස්ථාව වෙන්නේ. දැන් ඔයාලට මේ අවස්ථාව ගියා. එතන සංසේචනයක් වුණා. ඒ නිසා ඔයාලට කියලා හැමෙම එකින් එක පොලිමේ ඉඳගෙන නේද? සියුනිකා ටික ගන්නවා. අදාළ ක්‍රියාවලිය සඳහා පරිණතීමේ ක්‍රියාවලිය සඳහා. ඒ අනුව ඒ අදාළ ගන්න සියුනිකාව ප්‍රාක් කලාව එකේ තියෙන අණ්ඩසෛලයක් දරන්න ඒ අණ්ඩසෛලය එයා මගින් මොකක්වටපත් කරනවද FSH මගින් වැඩි වියපත් වීමේදී FSH මගින් සක්‍රිය කරනවා. ඒ මගින් එයා ඕනේ එක සම්පූර්ණ කරලා ද්විතීයික අණ්ඩසෛලයක් සහ පළමු ද්‍රවීය දේහයක් නිපදවනවා. ඒ හේතුව අසමාකාර ප්ලාස්ම විභාජනය. හරි. අසමාකාරව ප්ලාස්මය බෙදලා යන නිසා තමයි මේ විදිහේ තත්ත්වයක් ඇති වෙන්නේ. ඒ අනුව මේ දක්වා ආවිල්ලා දැන් ආපහු එයා නැතිලා ඉන්නවා. මොකක් බවට ද්විතීයික අණ්ඩසෛලයක් බවටපත් වෙනවා. ද්විතීයික අණ්ඩසෛලයක් බවටපත් වෙලා ඒ කියන්නේ මේ විදිහට හරි. එයා ඉන්නේ ඊට පස්සේ කොයි වෙලාවකද ද්විතීයික අණ්ඩසෛලය මේ විදිහටපත් වුණාන් පස්සේ එයා ඌර්ණය දෙක ආරම්භ කරනවා. ආරම්භ කරලා එයා යෝග කලාව දෙකේ තමයි නැතිලා ඉන්නේ. ඒකයි මෙහිම අර දාන්නේ. මේ දාන්නේ තරපු තන්තු දික් වෙලා යෝග කලාව කාලය මතර වටුන් දෙක ගෙනල්ලා තියෙන්නේ. ඒක පෙන්වන්න තමයි මෙහිම අර දාන්නේ. මොම වන්දේ ගෙනල්ලා තියෙන්නේ. ඌර්ණය දෙකේ විදිහට. හරි. එතකොට මෙහෙම සෛලයක් තමයි අපිට දකින්න පුළුවන් වෙන්නේ ද්විතීයික අණ්ඩසෛල විදියට. දැන් මේකේ කොටස් ටික නම් කරගන්න මේ රූප සටහන ඇඳ ගන්න අනිවාර්යයෙන්ම ඔයගලන්ට හැකියාව තියෙන්න ඕන. හරි. ඊට පස්සේ මේ මෙහෙම තියෙන සෛලයක් තමයි මෝචනය, ඩිම්බ මෝචනයේදී නිකුත් කරන්නේ. සීනකාව පිපිලා ඩිම්බ කෝෂයෙන් එළියට දාන්නේ මේ වගේ තත්යකටපත් වෙච්ච ද්විතීයික අණ්ඩසෛලයක්. යෝග කලාව එක තත්ත්වයේ තියෙනවා. ඒතර ඒක ලබා ගන්නවා පුනීලාකාර හැඩති ෆැලෝපියන් නාල මගින්. ඊට පස්සේ ආයෙක පක්ෂමගින් චලනය කරනවා. ඒකේ කුඩ් ෆැලෝපියන් නාල ඉහළ කෙළවරට. ඒ හරියදී සංසේචනය සිද්ධ වෙනවා. සංසේචනය සිද්ධ වෙන්න පුළුවන්. වෙනව නෙමෙයි වෙන්න පුළුවන්. එහෙම වුණොත් තමයි ඊට පස්සේ එයා ඉතුරු උණනේ, එයාගේ උණනේ දෙක කියන ක්‍රියාවලිය සම්පූර්ණ කරලා අණ්ඩසෛලයක් සහ දෙවන ද්‍රවීය දේහය නිපදවන්නේ. ඒතකොට එයා අණ්ඩසෛලයක් හදනවත් එක්කම සංසේචනය වුණොත් මේ ක්‍රියාවලිය වෙන්නේ. ඒතකොට සංසේචනය වෙලා නැහැ. හරි. ඒතකොට සංසේචනය වෙනවා කියලා කියන්නේ ශුක්‍රාණු න්‍යෂ්ටිය මේක හරගෙන ඇවිල්ලා එයාගේ න්‍යෂ්ටිය ඩිම්බ සෛල නැත්නම් අණ්ඩසෛලය ඇතුළට දාලා අණ්ඩසෛලයේ ප්‍රාසපටලයෙන් ඇතුළට එයාගේ න්‍යෂ්ටිය දාලා. න්‍යෂ්ටික ද්‍රව්‍ය ටික. යනවා මේ න්‍යෂ්ටි හාවීම න්‍යෂ්ටි පෑගීම කියලා අපි කිව්වා. ඒක සිද්ධ වෙනවා අණ්ඩසෛලය තුළදී. වෙලා එතන යුක්තාණු න්‍යෂ්ටියක් ඇදිලා ඊට පස්සේ
ඒ ක්‍රියාවලිය හරහා එතනින් කලලයක් නිර්මාණය වීමට මඟ පාදනවා. ඒ අතරතුර ඩිම්බ කෝෂයෙන් මේක නිකුත් උනේ. දැන් නිකුත් වෙලා මෙයා වෙන තැනකට ගියාට ඩිම්බ කෝෂයෙන් ඒ පැත්තෙන් එයා ක්‍රියාවලිය තවදුරටත් සිද්ධ කරනවා. එයා හදනවා පීත දේහය, එමගින් ප්‍රොජෙස්ටරෝන්, එස්ට්‍රඩියෝල් වගේ හෝමෝන මගින් අදාළ පද්ධතිය දරුවෙකු පිළිසඳ ගැනීමට වඩා හොඳින් සූදානම් කිරීම සිද්ධ කරනවා. එහෙම නැති වුණොත් සංසේචනයක් සිදු නොවුනොත් මොකක් වෙනවද? සංසේචනයක් සිදු නොවුනොත් ඒ පීත දේහය ඩිම්බ කෝෂයෙන් ඇතිවන පීත දේහය ශ්වේත දේහය බවට පරිහානියටපත් වෙනවා වගේම මේ ද්විතීයික අණ්ඩ සෛලය මේ විදිහට තියෙන ද්විතීයික අණ්ඩ සෛලය ඒකට මේක සම්පූර්ණ කරන්නේ නැහැ ද්‍රවීය දේහයක් හැදෙන්නේ නැහැ දෙවන ද්‍රවීය දේහයක් හැදෙන්නේ නැහැ ද්විතීයික අණ්ඩ සෛලය මෙතනින් මොන වෙලා යනවද ස්ත්‍රී පද්ධතියෙන් පිටත් වෙලා යනවා යවන මාර්ගය කරනවා ඔය ක්‍රියාවලිය තමයි එහෙනම් ඕගොල්ලෝ තේරුම් ගන්න ඕනේ ව්‍යුහය විස්තර කිරීම සහ අණ්ඩෝද්භවය කියන ක්‍රියාවලිය වලට අදාළව. ඒතර මේවා අමාරු දේවල් නෙමෙයි. නමුත් අර කාලයක් ඕගොල්ලන්ට බලන්න නැතුව තිබුණොත් එහෙම වුණොත් ඊට පස්සේ මේ ක්‍රියාවලිය අමතක වෙනවා. ඊට පස්සේ මතක නැහැ මොකෙන්ද මේ ප්‍රාථමික කලාව එකේ තියෙන අපි මොකද්ද නේද? ඒක පටල ගන්නවා. ඊට පස්සේ ප්‍රාථමික අණ්ඩ සෛලයෙන් කොහොමද ඇතිුනේ මොකද්ද ඇතිුනේ කියන එක. හරි ඔය දේවල් ඕගොල්ලන්ට ගැටලුවක් වෙනවා. සුප්‍රාංජනය වුණත් එහෙමයි. ඒ නිසා ඒවා ටිකක් නිතර බලන්න. ඒකට ඕගොල්ලන්ගේ අර සදාකාලික මතකයක් වගේ මේකේ රැඳෙනවා ඊට පස්සේ. එහෙම නැහැ පස්සේ කිසිම ගැටලුවක් නැතුව ඔයගොල්ලන්ට රචනා ප්‍රශ්නයකට උනත් උත්තර ලියා ගන්න පුළුවන්. හොඳයි එහෙනම් ඊළඟට අපිට තියෙන දැන් මේ මුල් කොටස ඉවරයි. හැඳින්වීමක් වගේ ත්‍රිපදන පද්ධතිය සහ ඒ අණ්ඩෝද්භවයේ ක්‍රියාවලිය. ඊට පස්සේ හෝමෝන වලින් කොහොමද පාලනය කරන්නේ? පාලනය වෙන්නේ සංසේචනයක් වුණොත් ඊට පස්සේ සිදුවන ක්‍රියාවලිය ටික ඊළඟ වීඩියෝ එකේ අපි සාකච්ඡා කරනවා. එහෙනම් හිත ගන්න හැමෝටම ආයුබෝවන්.